අපි වෙමු සිරිලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP එඩියුකේෂන් සත්කාරක අධ්‍යාපන නාලිකාව තුළින් හැමදාමත් දුවදරුවන් මම මුණ ගැහෙනවා වගේ අද දිනෙත් අපි මුණ ගැහෙන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය කියන විෂය කාණ්ඩය යටතේ පාඩම් කිහිපයක්ම සාකච්ඡා වෙනවා. ඒ පාඩම් අතරින් බහුතරයක් බොහෝ ප්‍රමාණයක් මේ වන විට දුවදරුවන් සාකච්ඡා කරලා අවසానයි. අපි මේ වන විට දුවදරුවනි සාකච්ඡා කරමින් පවතිනවා බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය. බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය යටතේ මේ පාඩම කොටස් දෙකක් යටතේ සාකච්ඡා වෙනවා. එහි පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් ඇතුළු ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරයේ යෙදීම සමග ධර්මාශෝක රජතුමා කනිෂ්ක රජතුමාගේ අවදි වලින් පසු තායිලන්තය, කාම්බෝජය, මධ්‍ය ආසියාව කියන රටවල් වල ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ වුණේ කොහොමද කියලා ඒ පාඩමේ පළවෙනි අණු කොටස යටතේ, ඒ කියන්නේ දේශාන්තර ව්‍යාප්තිය පළවෙනි කොටස යටතේ දුවදරුවන් සාකච්ඡා කරා. එහි දෙවෙනි කොටසේදී අපි සාකච්ඡා කරා මුලින්ම චීනයේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය. ඒ සඳහා මූලිකත්වයේ ගත්ත භික්ෂුන් වහන්සේලා, ඒ සඳහා අනුග්‍රහ දක්වපු රජවරුන් කවුරුන්ද, එම ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ වුණේ කුමන ආකාරයටද කියන කාරණේ දැන් දුවදරුවන්ට පැහැදිලි. ඒ වගේම ඊයින් පසු දුවදරුවනි අපි සාකච්ඡා කරා කොරියාවේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය. කොරියාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා මූලිකත්වයේ ගත්ත භික්ෂුව ඇතුළු දූත කණ්ඩායම කවුරුන්ද? එම භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ දූත කණ්ඩායම කොරියාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ කොහොමද? ඒ සඳහා මූලිකත්වයේ ගත්ත අනුග්‍රහය දැක්වූ පාලකයා කවුද? ඒ පාලකයාගේ ආරම්භයෙන් ව්‍යාප්ත කිරීමට ගත්ත මෙම බුදුදහම අනුග්‍රහ දැක්වූ කොරියානු පාලකයින් කවුද? ඒ වගේම අවසාන වශයෙන් කොරියාවේ බුදුදහම නාගරික බුදුදහම ග්‍රාමීය මට්ටමට වැටීම සඳහා ක්‍රියාත්මක පාලකයන් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරා. අපි මතක තබා ගත යුතු ප්‍රධානම කාරණේ තමයි ඉන්දියාවේ සිට චීනයට ගෙන ගියේ මහායාන බුදුදහම. ඒ වගේම තමයි චීනයේ සිට කොරියාවට රැගෙන ගියෙත් මහායාන බුදුදහම. දුවදරුවනොත් මමත් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජපානයේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය කොහොමද කියන එක. බලමු අපි පාඩම. බුදු සමය ක්‍රිස්තු වර්ෂ සවන සියවස මැද භාගයේදී ජපානයට සම්ප්‍රාප්ත වූයේය. එහෙනම් බුදුදහම ක්‍රිස්තු වර්ෂ සවන සියවසේදී 6 වෙනි සියවසේ තමයි මැද භාගයේදී ජපානයට සම්ප්‍රාප්ත වෙනවා. සාමාන්‍ය පිළිගැනීම තමයි ඒ. පොදු පිළිගැනීම නම් එය උවද ඊට පෙර දවස සිට ජපානීය බුදු සමය දැන හැඳිනගෙන සිටියේ යනු ඇතැම් වියතුන්ගේ හැඟීමය. එතකොට බුදු සමය ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ජපානයට සම්ප්‍රාප්ත වුණයි කියනවා. පොදු පිළිගැනීම වුණත් විද්වතුන් කියන ආකාරයට ජපානය ඊට කල සිටම්ම බුදු සමය පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබුණයි කියන එක තමයි කියන්නේ. විවාදාපන්න මේ ඓතිහාසික පුරාකථා කෙසේ වුවද බුදු සමය ජපානයට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ කොරියාවෙන් බවත්
එලෙස හඳුන්වා දුන් දිනය ක්‍රිස්තු වර්ෂ 522 ඔක්තෝබර් මාස 13 වන බවත් ජපන් ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ජපානයට බුදුදහම ලැබුණයි කියනවා. නමුත් වියතුන් කියනවා නැහැ ඊට කලින් ඉඳන් ජපානයේ වැසියන් බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තයි කියලා. මෙන්න මේ විවාදාපන්න කරුණු කෙසේ වුණත් ජපානයට නිල වශයෙන් බුදුදහම ලැබුණේ කොරියාවෙන්. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 552 ඔක්තෝබර් මාස 13 වනදා. මෙන්න මේ බව ජපානයේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. ජපානයට බුදු සමය පිළිබඳ අවබෝධය මුලින්ම ලබා දුන්නේ කොරියාවයි. අන්න බලන්න ජපානයට බුදු සමය පිළිබඳ අවබෝධය මුලින්ම ලබා දුන්නේ කොරියාවයි. කොරියාව බුදු සමය පිළිබඳ අවබෝධය ලබා ගත්තේ චීනෙනි. බලන්න චීනයෙන් බුදුදහම ලැබෙනවා කොරියාවට. කොරියාවෙන් බුදුදහම ලැබෙනවා ජපානයට. ජපානීය බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා කොරියාවෙන්. කොරියාව බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා චීනයෙන්. එහෙනම් චීනයෙන් කොරියාවටත් කොරියාවෙන් ජපානයට බුදුදහම ලැබෙනවා. ජපානීය කොරියාවෙනුත් කොරියාව චීනයෙනුත් බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. කොරියාව බුදු සමය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේ චීනයෙන්. මේ අනුව චීනයෙන් කොරියාවටත් කොරියාවෙන් ජපානයටත් බෞද්ධ චින්තනය ගලා ගියේය. එහෙනම් චීනයෙන් කොරියාවටත් කොරියාවෙන් ජපානයටත් බෞද්ධ චින්තනය ගලා ගියා. ජපානීය බුදු සමය සම්ප්‍රාප්ත වූ මුල්ම වකවානුව පිළිබඳ පුරා කතාවේ සත්‍යතාව මෙය වුවද 7 වන සියවසේ පමණ සිට චීන දේශයෙන් ඍජුවම ජපානයට අදහස් ගලා එන්න පටන් ගත්තේය. එහෙනම් චීනයෙන් කොරියාවට බුදුදහම ගියා. කොරියාවෙන් ජපානයට බුදුදහම ගියා. ජපානය කොරියාවෙන් බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේමයි දරුවනි කොරියාව චීනයෙන් බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. මෙතන කියනවා ජපානයට බුදු සමය සම්ප්‍රාප්ත වූ මුල්ම වකවානුව පිළිබඳ පුරා කතාවේ සත්‍යතාව මෙය වුවද 7 වන සියවසේ පමණ සිට චීන දේශයෙන් ඍජුවම 7 වන සියවසේ පමණ සිට චීන දේශයෙන් ඍජුවම ජපානයට අදහස් ගලා එන්න පටන් ගත්තේය. මෙන්න මේ පුරාකතා කොහොම තිබ්බත් 7 වන සියවසේ පමණ සිට චීන දේශයෙන් ඍජුවම ජපානයට අදහස් ගලා එන්න පටන් ගත්තා. කොරියාවෙන් ජපානයට බුදුදහම ගියාට 7 වන සියවසේ සිට චීනයෙන් ඍජුවම ජපානයට බුදුදහම පිළිබඳ අදහස් ගලා එන්න පටන් ගත්තා. චීන දේශයට සම්ප්‍රාප්ත වූයේත් එහි ස්ථාපිත වූයේත් මහායාන බුදු සමය බව අපි දනිමු. දැන් අපි දන්නවානේ චීනයට ආවෙත් චීනයේ ස්ථාපිත වුණොත් මහායාන බුදුදහම. ඒ අනුව කොරියාවටත් ජපානයටත් ලැබුණේ මහායාන බුදු සමය යන්න විවාද රහිතව පිළිගනු ලැබේ. එතකොට අපි දන්නවා දුවදරුවනි ඉන්දියාවෙන් චීනයට රැගෙන ගියේ මහායාන බුදුදහම. ඒ වගේම චීනයෙන් කොරියාවට රැගෙන ගියත් මහායාන බුදුදහම. ඒ වගේමයි කොරියාවෙන් ජපානයට ලැබුණෙත් මහායාන බුදුදහම. බුදුජානන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාම පාදක කොට ගනිමින් මහායාන බුදු සමය ප්‍රභවය ලැබුවද එය දේශ වශයෙන් හා කාල වශයෙන් සුකනම්‍ය ගුණයෙන් යුතුව ආසියා මහද්වීපය තුල
ව්‍යාප්ත වූ බව බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තියේ පරම්පරා කතාව අපට පවසයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මහායාන බුදුදහමේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවන් පදනම් කරගත්ත ප්‍රතිපත්ති. නමුදු දේශ වශයෙන් හා කාල වශයෙන් සුකනම්ය ගුණයෙන් යුතුව ආසියා මහද්වීපය තුල ව්‍යාප්ත වූ බව බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තියේ පරම්පරා කතාව අපට කියයි. එහෙනම් අපි දන්නවා චීන දේශයට සම්ප්‍රාප්ත වුණෙත් එහි ස්ථාපිත වුණෙත් මහායාන බුදු සමය. කොරියාවටත් ජපානයටත් ලැබුණේ මහායාන බුදු සමය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව පාදක කොට ගනිමින් මහායාන බුදු සමය ප්‍රභවය ලැබුවද ඒ දේශ වශයෙන් හා කාල වශයෙන් සුකනම්ය ගුණයෙන් යුතුව ආසියා මහද්වීපය තුල ව්‍යාප්ත වූ බව බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තියේ පරම්පරා කතාව අපට පවසනවා. එහෙනම් මහායාන බුදු සමය ඉන්දියාවේ සිට චීනයටත්, චීනයේ සිට කොරියාවටත්, කොරියාවේ සිට ජපානයටත් විකාශනය වුණාට මහායාන බුදු සමය තුළ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා, ඒ වගේමයි එහි කාල දේශ අනුව ආසියා මහද්වීපය හරහා විකාශනය වුණාට බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තියේ පරම්පරා කතාව අපට කියන්නේ මොකද්ද? කාල හා දේශ වශයෙන් සුකනම්ය ගුණයෙන් යුතුව ආසියා මහද්වීපය තුල ව්‍යාප්ත වූ බව. දේශ කාල විනිර්මුක්ත බෞද්ධ දර්ශනය ආගමක් වශයෙන් දේශාන්තරයන්හි ව්‍යාප්ත වීමේදී ඒ දේශයන්හි පැවති සමාජික, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සාරධර්ම අනුව හැඩගැසෙමින් ජනකාන්ත අංගෝපාංග විවිධ අවිචාර විදිද ඇතුළත් කර ගනිමින් පොදුජන හද බැඳි ආගමක් වශයෙන් ස්ථාපිත වූයේය. ටිබෙටය, චීනය, කොරියාව, ජපානය, මොංගෝලියාව ආදී දේශයන්හි පවතින බුදු සමය හදාරන කවර විද්‍යාර්ථයෙකුට වුවද මුල් බුදු සමයෙන් එය වෙනස් වන තරම වටහා ගැනීම දුෂ්කර නොවේ. ජපානයේහි ව්‍යාප්ත වූ බුදු සමයෙහිද විශේෂ ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ මේ හේතුව නිසාය. අන්න බලන්න, දේශ කාල විනිර්මුක්ත බෞද්ධ දර්ශනය, ඒ කියන්නේ කාලයක් වශයෙන්, දේශයක් වශයෙන් වෙනස් කළ දක්වන්න බැරි බෞද්ධ දර්ශනීය ආගමක් වශයෙන් දේශාන්තරයන්හි ව්‍යාප්ත වීමෙහිදී ඒ දේශයන්හි පැවති සමාජික, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සාරධර්ම අනුව හැඩගැසෙමින් ඕනම දෙයක් ආර්ථික, සමාජික, දේශපාලනික, සංස්කෘතික පරිසරයන් අනුව විපර්යාසයන් වලට ලක්වීමට ඉඩ තියෙනවා. සමාජික, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සාරධර්ම අනුව හැඩගැසෙමින් ජනකාන්ත අංගෝපාංගද විවිධ අභිචාර විදිද ඇතුළත් කර ගනිමින් පොදුජන හද බැඳි ආගමක් වශයෙන් ස්ථාපිත වූයේය. බලන්න ඊළඟට ටිබෙටය, චීනය, කොරියාව, ජපානය, මොංගෝලියාව ආදී දේශයන්හි පවතින බුදු සමය හදාරන කවර විද්‍යාර්ථයෙකුට වුවද මුල් බුදු සමයෙන් එය වෙනස් වන තරම වටහා ගැනීම දුෂ්කර නොවේ. එහෙනම් දේශයන්හි වෙනස් වීමත් සමග, කාලයන්හි වෙනස් වීමත් සමග විවිධ සමාජවල පවතින ආර්ථික, සමාජික, දේශපාලනික, සංස්කෘතික විවිධත්වයන් සමග ටිබෙටය, චීනය, කොරියාව,
ජපානය මොංගෝලියාව කියන විවිධ රටවල් තියෙන ආර්ථික දේශපාලනික සමාජික සංස්කෘතික විපර්යාසයන්ට අනුව බුදු සමය හදාරන කාට වුණත් මුල් බුදු සමයෙන් එය වෙනස් වෙන ආකාරය තේරුම් ගන්න කෙච්චර අපහසු නැහැ. ජපානයේහි පවත් ව්‍යාප්ත වූ බුදු සමයෙහිද විශේෂ ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ මේ හේතුව නිසා. අන්න ඒ හේතුව තමයි මෙතනදී කියන්නේ දරුවනි කාලයන්හි වෙනස් වීමත් සමග දේශයන්හි වෙනස් වීමත් සමග විවිධ සමාජවල තියෙන ආර්ථික දේශපාලන සමාජික සංස්කෘතික වෙනස්කම් වලට අනුව ටිබෙටය චීනය කොරියාව ජපානය මොංගෝලියාව කියන විවිධ රටවල් වල තියෙන ආර්ථික දේශපාලනික සමාජික සංස්කෘතික විවිධත්වයන් වලට ලක්වමින් අද වන විට ජපානයේ පවතින බුදුදහම මුල් බුදුදහම සමග කතරම් වෙනසක් පවතිනවාද කියලා ඕනම විද්‍යාර්ථයෙකුට අවබෝධ කර ගැනීම එච්චර අපහසු නැහැ කියන කාරණය තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඈත අතීතයේ සිටම ජපානයේ ප්‍රචලිතව පැවතියේ දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ලය. බලන්න ඈත අතීතයේ සිටම ජපානයේ පැවතියේ දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ල. අපි ලංකාව ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ලංකාවේ විවිධ ආධ්‍යාත්මික බලවේග වලට දේවත්වයෙන් පිදිම් කරානේ. අන්න ඒ වගේ මුල් කාලවල වලදී විවිධ රටවල් වල ජපානයේ ජනතාව පවා දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ල තමයි කට්ටිය වෙන විට කරේ. දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ල. එය ජපන් ජනතාවගේ ජීවිතයේම කොටසක් වන තරමට මුල් බැසගෙන පැවතිනි. මේ නිසා බුදු සමය ජපානයේ ස්ථාපිත වීමට ප්‍රබල බාධකය වූයේ ශින්තෝ දේව විශ්වාස සමූහයයි. එහෙනම් බුදුදහම ජපානයට රැගෙන යන විට ඒ වන විට ජපානයේ වැසියන්ගේ දේවත්වයෙන් පිදුම් කරේ ශින්තෝ ඇදහිල්ල. මෙන්න මේ ශින්තෝ ඇදහිල්ලට නම්‍යශීලී වෙලා යොමු වෙලා හිටපු ජපන් ජනතාවට බුදුදහම ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන බාධකය වූයේ ඒ කට්ටියගේ මෙන්න මේ තිබුණු ඇදහිලි හා විශ්වාස. කිම්මේ ක්‍රිස්තු වර්ෂ 539-571 අධිරාජ්‍යගේ සමයෙහිදී කොරියාවෙන් බෞද්ධ ග්‍රන්ථද ලෝහ බුදුරුවක්ද රැගත් දූත පිරිසක් ජපානයට පැමිණියේය. මොනොනොබේ වංශාධිපතීන් මොවුනට විරුද්ධව නැගී සිටි අතර සෝගා වංශාධිපතිහු සහාය දුන්හ. දැන් බලන්න මේ වෙන විට ඈත අතීතයේ ජපන් වැසියන්ගේ ප්‍රධාන ඇදහිලි විශ්වාසය වූයේ ශින්තෝ ඇදහිල්ල. මෙන්න මේ ශින්තෝ ඇදහිල්ලට බහුතරයක්ම ඒ කියන්නේ සියල්ලොන් වාගේ යොමු වෙලා හිටියා. එය ජපන් ජනතාවගේ ජීවිතයේම කොටසක් වන තරමට මුල් බැසගෙන පැවතුණා. මේ නිසා බුදු සමය ජපානයේ ස්ථාපිත වීමට ප්‍රබල බාධකය වූයේ මෙන්න මේ ශින්තෝ දේව ඇදහිල්ල. දැන් ඔන්න අපිට අධිරාජ්‍යයක් හම්බ වෙනවා. කවුද? කිම්මේ අධිරාජ්‍ය. කිම්මේ අධිරාජ්‍ය. ඔහු පාලන කටයුතු සිද්ධ කරන්නේ 539-571 අතර. අධිරාජ්‍යගේ සමයේදී කොරියාවෙන් බෞද්ධ ග්‍රන්ථද බුදු රුවක්ද රැගත් දූත පිරිසක් ජපානයට පැමිණියේය. එතකොට ජපානයට දැන් කිම්මේ අධිරාජ්‍ය කාලයේදී කොරියාවෙන්
ධර්ම ග්‍රන්ථ සහ ලෝහ බුද්ධ ප්‍රතිමාවක් රැගෙන භික්ෂුන් වහන්සේලා ටිකක් වැඩම කරනවා ජපානයේට. මෙන්න මොනොනොබේ කියන වංශාධිපතීන්, ඒ කියන්නේ සමාජයේ වැදගත් ලෙස පෙනී ඉන්න කණ්ඩායම මොනොනොබේ කියන වංශාධිපතීන් මේකට විරුද්ධ වෙනවා. නමුත් සෝගා කියන වංශාධිපතීන් මේකට පක්ෂ වෙනවා. මේ වැඩම කිරීමට මේ කට්ටියගේ දූත ගමනට මනාප වෙනවා. අර කට්ටිය අමනාප වෙනවා. කවුද? මොනොනොබේ කියන වංශාධිපතීන් අකමැති වෙනවා. සෝගා කියන වංශාධිපතීන් කැමති වෙනවා. ඔව්හු ලෝහ බුදුරුවට පුද පූජා පැවැත්වූහ. සෝගා වංශිකයින් මේ ලෙස බුදු සමයට ලැබියාවක් දැක්වූයේ ඔවුන් ඒ වන විටද බුදුදහම පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා සිටි නිසා විය යුතුය. දැන් කිම්මේ අධිරාජ්‍යගේ කාලයේදී ධර්ම ග්‍රන්ථ සහ ලෝහ බුද්ධ ප්‍රතිමාවක් රැගෙන බෞද්ධ දූත කණ්ඩායමක් ජපානයට යනවා. මොනොනොබේ කියන වංශාධිපතීන් මේ දූත ගමනට විරුද්ධ වෙනවා. සෝගා කියන වංශාධිපතීන් මේකට පක්ෂ වෙනවා. බාන්න සෝගා කියන වංශාධිපතීන් බුදුරුවට පුද පූජා පවත්වනවා. සෝගා වංශිකයින් මෙලෙස බුදු සමයට ලැබියාවක් දක්වන්නේ ඔවුන් කිසියම් ආකාරයකින් බුදු සමය ගැන නැත්නම් බුදු දහම ගැන අවබෝධයක් ලබා සිටි නිසායි කියලා අපිට හිතන්න පුළුවන්. කොරියාවනුන් හා කොරියාවේ සිට පැමිණි ජපනුන්ගෙන් මේ අදහස් ඔවුන්ට කාවැදී පවතින්නට ඇත. එහෙනම් කොහෙන්ද මේ අදහස් ලැබෙන්නේ? කොරියානුන් හා කොරියාවේ සිට පැමිණි ජපනුන්ගෙන් ඔවුන්ට එම අදහස් කාවැදී පවතින්නට ඇත. එහෙත් බුදු සමය තහවුරු වීමට ස්ථාවර අඩිතාලමක් මේ අවස්ථාවේදීද ඇති නොවිය. දැන් මෙතනදී දූත ගමනක් සිද්ධ වුණාට මෙතනදී මේ දූත ගමන සිද්ධ වෙන්නේ මොන පාලකයා කාලේද? දරුවනි කිම්මේ කියන අධිරාජ්‍යගේ කාලයේදී. භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු දූත කණ්ඩායමක් ධර්ම ග්‍රන්ථ හා ලෝහ බුද්ධ ප්‍රතිමාවක් රැගෙන ජපානයට දූත ගමනක යෙදෙනවා. මේ දූත ගමනේදී මොනොනොබේ කියන වංශාධිපතීන් මේකට විරුද්ධ වෙනවා. සෝගා කියන වංශාධිපතීන් මේකට පක්ෂ වෙනවා. කොහොම හරි අර ලෝහ බුද්ධ ප්‍රතිමාවට සෝගා කියන වංශාධිපතිවරුන් පූජා සත්කාර කරනවා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් සෝගා වංශාධිපතීන් මේකට පුද පූජා කරන්නේ ඔවුන් කෙලෙසක හෝ බුදුදහම පිළිබඳ කුමන හෝ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ වගේමයි සෝගා වංශිකයින් මෙලෙස බුදු සමයට ලැබියාවක් දැක්වූයේ ඔවුන් ඒ වන විටද බුදුදහම පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා සිටි නිසා විය යුතුය. කොරියානුන් හා කොරියාවේ සිට පැමිණි ජපනුන්ගෙන් මේ අදහස් ඔවුන්ට කාවදී පවතින්නට ඇත. එහෙත් බුදු සමය තහවුරු වීමට ස්ථාවර අඩිතාලමක් මේ අවස්ථාවේදීද ඇති නොවිය. ඔන්න ඊළඟ පාලකයා එනවා. බිදත්සු. බිදත්සු. එවනම් බිදත්සු රාජ්‍ය සමයේ කොරියාවෙන් විශේෂ බෞද්ධ දූත කණ්ඩායමක් පැමිණෙනවා. ඒ පිරිසට භික්ෂුන් වහන්සේ තෙනමක්ද ප්‍රතිමා ශිල්පියෙක්ද විහාර ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක්ද ඇතුළත් වෙනවා. කවුද ඇතුළත් වෙන්නේ? භික්ෂූන් තෙනමක්, භික්ෂුන් වහන්සේ තෙනමක්, ප්‍රතිමා ශිල්පියෙක්, විහාර ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක් ඇතුළත් වෙනවා. මොහු බුද්ධ ධර්මය පමණක් නොව ඒහා බැඳුණු කලා ශිල්පද ජපන් ජනතාවට හඳුන්වා දුන්හ. අන්න බලන්න අර ප්‍රතිමා ශිල්පියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් පැමිණීම තුළ අර ශ්‍රී ලංකාවටත් අර 18 කුලයක් පැමිණියා ඉන්දියාවේ සිට අන්න ඒ වගේ ප්‍රතිමා ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් පැමිණීම තුළ අන්නේ කලා ශිල්ප ජපන් ජනතාවට හඳුන්වා දෙනවා.
සෝගා වංශයේ නායක සෝගා නෝ ඉනතේගේ පුත්‍රයා වූ උමකෝ සෝගා බුද්ධ ධර්මය ප්‍රිය කළේය. බලන්න අර සෝගා වංශාධිපතීන්ගේ ප්‍රධානියාගේ පුත්‍රයා වෙච්ච උමකෝ සෝගා ඔහු බුද්ධ ධර්මය ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙනවා. කොරියාවෙන් පැමිණි ධර්මදූත පිරිසට මොහුගේ සහාය ප්‍රබල ආධාරකයක් වූයේය. උමකෝ සෝගා එකල විසූ ප්‍රබල ප්‍රභූවරයෙකුගේද සහාය ලබා ගනිමින් බුදු සමය ජපානය තුල ප්‍රතිස්ථාපනය වීමටත් ව්‍යාප්ත වීමටත් ඉමහත් මෙහෙවරක් ඉටු කළේය. මේ දෙපළ විවිධ ස්ථානයන්හි බෞද්ධ විහාරාරාම තැනවීමට පුරෝගාමීව කටයුතු කළේය. දැන් අපි දැනගෙන හිටියා බිදත්සු කියන පාලකයාගේ කාලයේදී භික්ෂුන් තිනමක් සහ නිර්මාණ ශිල්පියෙක් සහ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ජපානයට යනවා. එහිදී බුද්ධ ධර්මයේ පමණක් නොව ඒහා බැඳුණු කලා ශිල්පද ජපන් ජනතාවට හඳුන්වා දෙනවා. සෝගා වංශී නායක සෝගා නොයිතෙන්ගේ පුත්‍රයා වූ උමකෝ සෝගා බුද්ධ ධර්මය ප්‍රිය කළේය. කොරියාවෙන් පැමිණි ධර්මදූත පිරිසට මොහුගේ සහාය ප්‍රබල ආධාරකයක් වූයේ යනවන කොරියාව සිට ජපානයට පැමිණි ධර්මදූත පිරිසට සෝගා ඉනතේගේ පුත්‍රයා වූ උමකෝ සෝගා අර වංශාධිපතියන්නේ ඔහුගේ අනුග්‍රහය ප්‍රබල ආධාරකයක් වෙනවා. කාටද? අර ධර්මදූත පිරිසට තමන්ගේ කාර්ය ඉටු කර ගැනීම සඳහා. උමකෝ සෝගා එකල විසූ ප්‍රබල ප්‍රභූවරයෙකුගේද සහාය ලබා ගනිමින් අර සෝගා ඉනතේගේ පුත්‍රයා උමකෝ සෝගා එකල සිටි ප්‍රබල ප්‍රභූවරයෙකුගේද අනුග්‍රහය ලබා ගනිමින් නැත්නම් සහයෝගය ලබා ගනිමින් බුදු සමය ජපානය තුල ප්‍රතිස්ථාපනය වීමටත් ව්‍යාප්ත වීමටත් ඉමහත් මෙහෙවරක් ඉටු කළේය. මේ දෙපළ විවිධ ස්ථානයන්හි බෞද්ධ විහාරාරාම තැනවීමට පුරෝගාමීව කටයුතු කළේය. එහෙනම් ජපානයේ බුදුදහම පිහිටුවීමේදී මෙන්න මේ කියන සෝගා කියන වංශාධිපතියාගේ කියන්නේ ප්‍රධාන වංශාධිපතියාගේ කියන්නේ සෝගා ඉනතේගේ පුත්‍රයා වූ උමකෝ සෝගා කියන කෙනා තවත් ප්‍රබල ප්‍රභූවරයෙකුගේ සහාය ලබා ගනිමින් ජපානය තුල බුදුදහම ව්‍යාප්ත කරවීමටත් මේ කට්ටියට ආරක්ෂාව සැලසීමටත් විවිධ ස්ථානයන්හි විහාරාරාම තැනවීමටත් මූලිකත්වයේ ගන්නවා. මෙන්න මේ මූලිකත්වයේ ගැනීම ප්‍රධාන අනුග්‍රහයක් උපකාරයක් උදව්වක් වෙනවා මෙන්න මේ දූත කණ්ඩායමට. ක්‍රිස්තු වර්ෂ 585 සහ 587 අතර රජ කළ යොමෙයි අධිරාජ්‍යයා බුදු සමයේ වර්ධනය සඳහා සුවිශේෂ මෙහෙයක් නොකළද මරණාසන්නව සිටියේදී බුදු සමය වැළඳ ගැනීම ඉතා ප්‍රබල සිද්ධියක් විය. බලන්න ක්‍රිස්තු වර්ෂ 585ත් 587ත් අතර රජ කළ යොමෙයි කියන අධිරාජ්‍යයා බුදු සමයේ වර්ධනය සඳහා සුවිශේෂ මෙහෙවරක් නොකළද මරණාසන්නව සිටියේදී බුදු සමය වැළඳ ගැනීම ඉතා ප්‍රබල සිද්ධියක් විය. කියන්නේ මෙන්න මේ යොමෙයි කියන අධිරාජ්‍යයා ජීවත්ව සිටියේදී බුදුදහම පිළිබඳ තැකීමක් නොකලත් ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී බුදුදහම වැළඳ ගැනීම ලොකු උපකාරයක් ලොකු ආධාරකයක් වෙනවා මෙන්න මේ ධර්ම ප්‍රචාරය ඉදිරියට පවත්වා ගැනීම සඳහා. ඔහු බුදු සමය වැළඳ ගැනීම ජපාන් රට තුළ බුදු සමය ස්ථාපිත වීමට ඉමහත් බලපෑමක් ජනතාව තුළ ජනිත කළේය. රටේ ප්‍රධානියා වශයෙන් ඔහු අදහන ආගම රටේ ප්‍රභූවරුන්ටත් පාලන ක්ෂේත්‍රයටත් බලපාන අතර පොදු ජනතාව විශේෂ සුවිශේෂී බලපෑමක් ඇති කරයි.
අන්න රටේ පාලකයා වෙච්ච මොහු මරණාසන්න අවස්ථාවේදී හෝ ආගම වැළඳ ගැනීම රටේ ප්‍රධානියා ආගම වැළඳ ගැනීම අනෙකුත් ජනතාව ඒ කෙරෙහි යොමු වීමට ප්‍රබල ආධාරකයක් වෙන බව තමයි මේන් කියන්නේ. එහෙනම් මේ යොමේ කියන අධිරාජ්‍යයා මරණාසන්න අවස්ථාවේදී බුදුදහම වැළඳ ගැනීම අනෙකුත් ජනතාවට ලොකු ආදර්ශයක් වෙනවා. බුදුදහම කොච්චර හොඳ ජනහිතකාමී ආගමක්ද කියන වග ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා මේ සිද්ධිය මුල සිටම බුදු සමය කෙරෙහි ලැබියාවක් දැක්වූ සෝගා වංශිකයන් තුල නව ජීවයක් ජනිත කළේය. අන්න වැදගත් කාරණය. මේ සිද්ධිය මුල සිටම බුදු සමය කෙරෙහි ලැබියාවක් දැක්වූ සෝගා වංශිකයන් තුල නව ජීවයක් ජනිත කළේය. මෙය සෝගාවරුන්ලත් ජයග්‍රහණයක්සේ හැඳින්විය හැක. කෙසේ වුවද අධිරාජ්‍යගත් පියවර බුදු සමයේ ප්‍රතිස්ථාපනයටත් ව්‍යාප්තියටත් ප්‍රබල රුකුලක් වූයේය. මින් පසු ජපානයේ විවිධ පළාත්වල බොහෝ විහාරාරාම ඉදි වූ අතර ජනතාව වෙතට බුදු සමය ව්‍යාප්ත විය. දුවදරුවන්ට මේ විවිධ රටවල් වුණාට අපි දන්නවා ලංකාවට බුදුදහම පැමිණි අවදියේදී දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම වැළඳ ගැනීමත් සමග රටේ රජු මැති ඇමතිවරු පුරෝහිත විශාල ප්‍රමාණයක් එම ආගම වැළඳ ගැනීමට යොමු වුණා. රටේ පාලකයා යම්කිසි දෙයක් කෙරෙහි නම්‍යශීලීත්වයක් දක්වනවා නම් ජනතාව ඒ කෙරෙහි ඉතා ඉක්මනින් යොමු වෙනවායි කියන කාරණේ මෙතනදී පැහැදිලි වෙනවා. එහෙමනම් සෝගාවරුන් මෙන්න මේ බුදුදහම වැළඳගෙන ඒ හරහා විවිධ පාලකයන් මෙම ආගම වැළඳ ගැනීම බුදුදහම ඉතා ඉක්මනින් ජපානය පුරා ප්‍රචලිත වීමට ලොකු ආධාරකයක් වුණා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ සිද්ධිය මුල සිටම බුදු සමය කෙරෙහි ලැබියාවක් දැක්වූ සෝගා වංශිකයන් තුල නව ජීවයක් ජනිත කළේය. මෙය සෝගාවරුන්ලත් ජයග්‍රහණයක්සේ හැඳින්විය හැකිය. කෙසේ වුවද අධිරාජ්‍යගත් පියවර බුදු සමයේ ප්‍රතිස්ථාපනයටත් ව්‍යාප්තියටත් ප්‍රබල රුකුලක් වූයේය. මින්පසු ජපානයේ විවිධ පළාත්වල බොහෝ විහාරාරාම ඉදි වූ අතර ජනතාව වෙතට බුදු සමය ව්‍යාප්ත වුණා. ක්‍රිස්තු වර්ෂ 592-628 යන කාල සීමාව ක්‍රිස්තු වර්ෂ 592-628 යන කාල සීමාව සුයිකෝ කුමරියගේ රාජ්‍ය පාලන යුගය විය. සුයිකෝ කුමරිය අගරැජිනිය වුවද රාජ්‍ය පාලන කටයුතු සියල්ල බහර වූයේ උමයාදෝ කුමරුටය. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 592-628 අතර සුයිකෝ අධිරාජිනිය වශයෙන් සිටියත් රටේ සියලු පාලන කටයුතු කරගෙන ගියේ ඇයගේ පුත් උමයාදෝ කුමරු. කවුද? උමයාදෝ කුමරු. ඔහු බෙහෙවින් බුදු සමය ප්‍රිය කළේය. මේ කාලය තුල බුදු සමයේ ව්‍යාප්තිය සඳහා රට තුල ඉතා යහපත් වාතාවරණයක් ඇති විය. යුව රජුසේ පාලනය මෙහෙය වූ උමයාදෝ කුමරු බුදු සමය නිත්‍ය වශයෙන් ජපානයේ ස්ථාපිත කිරීමටත් රට පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය පදනම සකස් කළේය. මෙන්න මේ සුයිකෝ අධිරාජිනියගේ කාලය ඇත්තටම විශේෂයෙන්ම වැදගත් වෙනවා ජපානයට වගේම බුදුදහම ව්‍යාප්ත කිරීමටත්. සුයිකෝ අධිරාජිනිය වශයෙන් පෙනී හිටියත් රටේ පාලන කටයුතු සියල්ල කරගෙන ගියේ ඇයගේ පුත් උමයාදෝ කුමරු.
උමයාදෝ කුමරු වැඩි වයසක් නැති වුණාට දරුවනේ ඔහු බුද්ධිය මුහුකුරා ගිය දරුවෙක්. ඒ වගේම ඔහු බුදුදහම කෙරෙහි ගොඩක් නම්‍යශීලත්වයක් දක්වපු කෙනෙක්. අන්න ඒ නිසා තමයි ඔහු බෙහෙවින් බුදු සමය ප්‍රිය කළේය. ඔහු බෙහෙවින් බුදු සමය ප්‍රිය කළේය. ඔහු බෙහෙවින් බුදු සමය ප්‍රිය කළේය. මේ කාලය තුල බුදු සමයේ ව්‍යාප්තිය සඳහා රට තුල ඊතා යහපත් වාතාවරණයක් ඇති විය. යුව රජුසේ පාලනය මෙහෙය වූ උමයාදෝ කුමරු බුදු සමය නිත්‍ය වශයෙන්ම ජපානයේ ස්ථාපිත කිරීමටත් රට පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය පදනම සකස් කළේය. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 592 628 යන කාල සීමාව සුයිකෝ කුමරියගේ රාජ්‍ය පාලන යුගය. සුයිකෝ කුමරිය අගරජිනිය වුවද රාජ්‍ය පාලන කටයුතු සියල්ල බාර උනේ උමයාදෝ කුමරුට. ඔහු බෙහෙවින් බුදු සමය ප්‍රිය කළා. ඒ වගේමයි දරුවනි මේ කාලය තුල බුදු සමයේ ව්‍යාප්තිය සඳහා රට තුල ඊතා යහපත් වාතාවරණයක් ඇති වෙලා තිබ්බා. යුව රජුසේ පාලන කටයුතු මෙහෙයවපු උමයාදෝ කුමරු බුදු සමය නිත්‍ය වශයෙන් ජපානයේ ස්ථාපිත කිරීමටත් රට පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය පදනම පරිසරය උදා කරපු පාලකයා. මොහු රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වූයේ 19 වයසේදීය. අන්න බලන්න මෙතුමා රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වන්නේ 19 වයසේ. 19 වියේදී. ඒ කියන්නේ 21 අවුරුදු 21යි මෙතන. අවුරුදු 19යි. 19 වියේදී අවුරුදු 19දී. වයසට වඩා මුහුකුරා ගිය නුවණක් එතුමා සතු විය. හෙතෙම චීන බසින් වූ බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කළේය. චීන බසින් වූ විවිධ පතපොත නිරතුරුව ඇසුරු කරමින් සිය නුවණ තීව්‍ර කොට ගත්තේය. මේ හේතුව නිසා ජපන් ඉතිහාසයේ හමුවන විශිෂ්ට වියතුකු වශයෙන්ද අති දක්ෂ පාලකයෙකු වශයෙන්ද උමයාදෝ කුමරු සම්මාන ලබයි. වැටහෙන නුවණත් ධර්ම ඥානයත් එක්තැන්වීම නිසා මොහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපක්ෂපාතී ධාර්මිෂ්ඨ පාලකයෙකු විය. බලන්න මේ කොච්චර එතකොට මෙතුමා කොවගේ කෙනෙක්ද කියන එක අපිට මේ ඡේදය තුලින් පැහැදිලි වෙනවා. මොහු රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වූයේ 19 වියේදී අවුරුදු 19දී. වයසට වඩා මුහුකුරා ගිය නුවණක් එතුමා සතු විය. වයසට වඩා මුහුකුරා ගිය නුවණක් එතුමා සතු විය. හෙතෙම චීන බසින් වූ බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කළේය. එතකොට මෙතුමාට චීන භාෂාව පිළිබඳත් අවබෝධයක් තියෙනවා. හෙතෙම චීන බසින් වූ බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කළේය. බලන්න චීන බසින් වූ විවිධ පතපොත නිරතුරුව ඇසුරු කරමින් සිය නුවණ තීව්‍ර කොට ගත්තේය. එතකොට චීන බසින් වෙච්ච පොත්පත් නිතර නිතර කියවමින් තමන්ගේ දැනුම වර්ධනය කරගත්ත, තමන්ගේ ආකල්ප වෙනස් කරගත්තා. මේ හේතුව නිසා ජපන් ඉතිහාසයේ හමුවන විශිෂ්ට වියතකු මේ හේතුව නිසා ජපන් ඉතිහාසයේ හමුවන විශිෂ්ට වියතකු වශයෙන් අතිදක්ෂ පාලකයෙකු වශයෙන්ද උමයාදෝ කුමරු සම්මාන ලබයි. එහෙනම් මොකක්ද කියන්නේ? මෙන්න මේ කියන හේතු නිසා ජපන් ඉතිහාසයේ හමුවන විශිෂ්ට වියතකු වශයෙන් වගේම අතිදක්ෂ පාලකයෙකු වශයෙන්
උමයාදෝ කුමරු සම්මාන ලබනවා. වැටහෙන නුවණත් ධර්ම ඥානයත් එක්තැන්වීම නිසා අනවන වැටහෙන නුවණත් ධර්ම ඥානයත් එක්තැන්වීම නිසා මොහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපක්ෂපාතී ධාර්මිෂ්ඨ පාලකයෙකු විය. වැටහෙන නුවණත් ධර්ම ඥානයත් එක්තැන්වීම නිසා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මොහු අපක්ෂපාතී ධාර්මිෂ්ඨ පාලකයෙක්. අපිට ධාර්මිෂ්ඨ පාලකයෝ අතීතයේදී හමු වෙලා තියෙනවා. ඒ වගේමයි දරුවනි ධාර්මිෂ්ඨ නමින් පෙනී ඉන්න අධාර්මිෂ්ඨ පාලකයොත් අපිට හමු වෙලා තියෙනවා. අතීතයේදී වර්තමානයේදී එක එක කාල සීමාවන් තුලදී. එම නිසා බලන්න මෙතුමා අපක්ෂපාතී ධාර්මික පාලකයෙක් ජපන් ඉතිහාසයේ අපිට හමු වන. එහෙමනම් දැන් දුවදරුවන්ට පැහැදිලි අපිට ජපන් පාලකයෝ කීප දෙනෙක්ම මෙතනදී හමු වුණා. අපි මේ අද පාඩම අවසානයේත් අපි සාකච්ඡා කළ වැදගත් කරුණු සටහන් කරගන්නවා. ඒ නිසා දුවදරුවන්ට මතක තබා ගැනීම පාඩම් කර ගැනීම අමාරු වෙන්නේ. පහසුවෙන් පාඩම් කරගන්න පුළුවන්, පහසුවෙන් මතක තබා ගන්න පුළුවන්. මේ නිසා ජපන් ජනතාව කුමරු වෙත ආදර ගෞරව පෙරදැරිව සැලකිලි සම්මාන දැක්වීය. එහෙයින් බුදු සමය පිළිබඳ ඔහුගත් කවර පියවරකට වුවද සුයිකෝ අධිරාජිනියත් පොදු මහජනතාවත් අනුග්‍රහය දැක්වූහ. අනබන් මේ නිසා ජපන් ජනතාව කුමරු වෙත ආදර පෙරදැරිව සැලකිලි සම්මාන දැක්වීය. එහෙයින් ඔහු බුදු සමය පිළිබඳ ඔහුගත් කවර පියවරකට වුවද සුයිකෝ අධිරාජිනියත් පොදු මහජනතාවත් අනුග්‍රහය දැක්වූහ. මොකද මෙතනදී සුයිකෝ අධිරාජිනියත් පොදු මහජනතාවත් රටේ මහජනතාවත් දැනගෙන හිටියා. උමයාදෝ කුමරු කියන්නේ මෝඩ මොලේ නැති කල්පනාවක් නැති අදක්ෂ අතාර්කික කෙනෙක් නෙවෙයි. මොහු උගත් තාර්කික තැනට සුදුසු නුවණ ඇති ස්ථානෝචිත ප්‍රඥාව තියෙන සාර්ථක ධාර්මිෂ්ඨ කෙනෙක්. ඒ නිසා මොහු බුදුදහම පිළිබඳව ගත් ඕනෑම තීරණයකට දෙවරක් හිතන්නේ නැතුව සුයිකෝ අධිරාජිනියත් පොදු මහජනතාවත් අනුග්‍රහ දැක්වුවා. මොකද අධිරාජිනිය වගේම පොදු මහජනතාව දැනගෙන හිටියා මොහු වැරදි තීරණයක් නොගන්නා කෙනෙක් නොවන වග. රාජ්‍ය පාලනය සම්බන්ධ මැති ඇමතිවරුද රාජ්‍ය නිලධාරීහුද ප්‍රභූ පිරිස්ද බෞද්ධ කටයුතු වල නිරත වූහ. අනබන් මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීහු ප්‍රභූ පිරිස් බෞද්ධ කටයුතු වල නිරත වූහ. පාලක පන්තියත් පොදු මහජනතාවත් සම්බන්ධ වී බෞද්ධ පූජනීය ස්ථාන ගොඩ නැගූහ. පාලක පන්තියත් පොදු මහජනතාවත් සම්බන්ධ වී බෞද්ධ පූජනීය ස්ථාන ගොඩ නැගූහ. විහාරාරාම තැනින් තැන ඉදිවීම ශීඝ්‍ර විය. ශෝතෝකුතයිෂ නමින් පසුව ජපන් ඉතිහාසයෙහි සඳහන් මෙම කුමරු විවිධ සහන සේවා කටයුතුද අධ්‍යාපන කටයුතුද පුළුල් කළේය. ජනතාවගේ දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ආරම්භ පාසල් මගින් ජනතාවගේ සාමාන්‍ය ඥානය දිනෙන් දින පුළුල් වූ බව අමුතුවෙන් අවධාරණය කළ යුත්තක් නොවේ. මේක තමයි යහපත් පාලකයෙකු සතු ගුණාංග.
දැන් තමන්ගේ පුතා 19 වයසේදී රටේ පාලන යාන්ත්‍රණය හසුරවනවා. පාලන යාන්ත්‍රය හසුරවනකොට තමන්ගේ මව වූ සුයිකෝ අධිරාජිනියත් පොදු මහජනතාවත් 19 වයසේ පසුවන මෙම උමයාදෝ කුමරු ෂෝතෝ කුතයිෂ කියලා පසුව ඉතිහාසය සඳහන් වෙනවා. මොහු ගන්නා කිසිම තීරණයකට විරුද්ධ නොවි ජනතාව අනුග්‍රහය දක්වනවා. මේකට උදව් කරනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් දරුවනි වයස වලින් පරිණත මිනිසුත් මෝඩ වැඩ කරන සමාජයක මේ 19 වයසේ දරුවා කොපමණ සාර්ථක පාලන තන්ත්‍රයක් ධාර්මිෂ්ඨ පාලන තන්ත්‍රයක් මෙහෙය වූවාද යන වග බලන්න. මේ නිසා ජපන් ජනතාව කුමරු වෙත ආදර ගෞරව පෙරදරිව සැලකිලි සම්මාන දැක්වීය. එහෙයින් බුදු සමය පිළිබඳ ඔහුගත් කවර පියවරකට වුවද සුයිකෝ අධිරාජිනියන් පොදු මහජනතාවත් අනුග්‍රහ දැක්වීය. රාජ්‍ය පාලනය සම්බන්ධ අනබන රාජ්‍ය පාලනය සම්බන්ධ කවුද? මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීහු ප්‍රභූ පිරිස් බෞද්ධ කටයුතු වල නිරත වූහ. පාලක පන්තියත් පොදු මහජනතාවත් සම්බන්ධ වී බෞද්ධ පූජනීය ස්ථාන ගොඩනැගූහ. හරි අලුත් අදහසක් තියෙන්නේ මෙතන. මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීහු ප්‍රභූ පිරිස් බෞද්ධ කටයුතු වල නිරත වෙනවා එකාවන්ව. ඒ වගේමයි පාලක පන්තිය පාලනය කරන පැලැන්තිය සහ පාලිත පන්තිය පාලනයට ලක්වන පොදු මහජනතාව සම්බන්ධ වී බෞද්ධ පූජනීය ස්ථාන ගොඩනගනවා. විහාරාරාම තැනින් තැන ඉදිවීම ඉතා ඉක්මනින් තැනින් තැන විහාරාරාම ඉදිවෙන්න පටන් ගන්නවා. ෂෝතෝ කුතයිෂ යන නමින් පසුව ජපන් ඉතිහාසයේ සඳහන් මෙම කුමරු විවිධ සහන සේවා කටයුතුද අධ්‍යාපන කටයුතුද පුළුල් කරනවා. ජනතාවගේ දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ඇරඹූ පාසල් මගින් ජනතාවගේ සාමාන්‍ය ඥානය දිනෙන් දින පුළුල් කරනවා. අමුතුවෙන් ඥානය දිනෙන් දින පුළුල් වූ බව අමුතුවෙන් අවධාරණය කළ යුත්තක් නෙවෙයි. එහෙනම් මෙතනද කියන්නේ පාලකයන් පාලිතයන් සමග එකතු වී රට දියුණු කරනවා. මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ධනපතීන් නිර්ධනයන් මේ සියල්ලම එකට එකතු වෙලා රට දියුණු කිරීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම තමයි මැති ඇමතිවරු සහ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව පූජනීය ස්ථාන ආගම රැකගන්න වෙහෙසෙනවා. එහෙමනම් ෂෝතෝ කුතයිෂ කියන ගෞරවනීය නමින් ජපන් ඉතිහාසයේ හඳුන්වන මේ උමයාදෝ කුමරු කොච්චර ජනහිතකාමී පාලනයක්ද කියන වග මේ අපි කතා කරපු කරුණු ටිකෙන්ම අපිට අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් දුවදරුවන්ට මම මුලින්ම පැහැදිලි කරා අපි එදිනට කරන පාඩමේ වැදගත් කරුණු නැවත අපි සටහන් කරගමුයි කියලා. එහෙම සටහන් කරගත්තයින් පස්සේ දුවදරුවන්ට විභාගය සඳහා පිළිතුරු සැපයීමේදී ඒ සරල ඒ කියන්නේ සටහන් කරගත්ත කරුණු ඊටා වැදගත්යි. එහෙමනම් මේ කතා කරපු කරුණු ටික අපි බලමු වැදගත් කරුණු මොනවද කියලා.
ජපන් මූලාශ්‍ර අනුව ක්‍රිස්තු වර්ෂ 552 දී ක්‍රිස්තු වර්ෂ 552 ඔක්තෝබර් 13 දින කොරියාවෙන් ජපානයට බුදුදහම ලැබෙන ලදී. ඈත අතීතයේ සිටම ජපානයේ ප්‍රචලිතව පැවතියේ දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ලයි. අපි දන්නවා කිම්මෙයි අධිරාජ්‍යයාගේ සමයේදී කොරියාවෙන් බෞද්ධ ග්‍රන්ථද බුදුරුවක්ද රැගෙන දූත පිරිසක් ජපානයට පැමිණෙන ලදී. මොගොනොබේ වංශාධිපති
මොවුන්ට විරුද්ධ වූ අතර සෝගා වංශාධිපතීන් පක්ෂ විය. බිදත්සු ඊළඟට පාලකයා රාජ්‍ය සමයේ බිදත්සු රාජ්‍ය සමයේ කොරියාවෙන් විශේෂ දූත කණ්ඩායමක් පැමිණි බව සඳහන් වේ. ඒ අතරට අපි කතා කරා භික්ෂූන් දෙනමක් ගතකයි දරුවන්ට භික්ෂූන් දෙනමක් හිටියා. ප්‍රතිමා ශිල්පියෙක් හිටියා. ඒ වගේමයි විහාර ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම අපි ඊට පස්සේ සාකච්ඡා කරා සෝගා වංශයේ නායකයා වූ සෝගා ඉනතේගේ පුතා උමකෝ සෝගා එයා බුද්ධ ධර්මයේ ප්‍රිය කළයි අපි කියලා කතා කරානේ. බුද්ධ ධර්මය ඒ වගේමයි ක්‍රිස්තු වර්ෂ 500
65 587 අතර පාලනය කළ ක්‍රිස්තු වර්ෂ 565 587 අතර පාලනය කළ යොමෙයි අධිරාජයා මරණාසන්නව සිටියදී බුදු දහම වැළඳ ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ 592 දී 592ත් 628ත් කාලයේ සිටි සුයිකෝ කුමරියගේ පුත් උමයාදෝ කුමරු බුදු සමය ප්‍රිය කළේය. ශෝතෝ කු තයිෂි ශෝතෝකු තයිෂි නමින් ප්‍රසිද්ධ වූ උමයාදු කුමරු ජපාන් ඉතිහාසයේ නොමැකෙන චරිතයකි. ජනතාවගේ දැනුම වර්ධනය සඳහා මෙම කුමරු පාසල් ආරම්භ කළේ. ඒ වගේම පාසල් විතරක් නෙවෙයි නොඑක් සමාජ සුබසාධන කාර්යයන් ඉෂ්ට කරයි කියලා අපි පාඩම තුළදී සාකච්ඡා කරා. මේ තමයි විශේෂ කරුණු ටික දරුවනේ.
බුදු සමය ක්‍රිස්තු වර්ෂ සවන සියවසේ මැද භාගයේදී ජපානයට ලැබෙනවා. ජපන් මූලාශ්‍ර අනුව ක්‍රිස්තු වර්ෂ 552 ඔක්තෝබර් 13 දින කොරියාවෙන් ජපානයට බුදුදහම ලැබෙනවා. ඈත අතීතයේ සිටම ජපානයේ ප්‍රචලිතව පැවතියේ දේව භක්තිය මුල් කොටගත් ශින්තෝ ඇදහිල්ල කිම්මෙයි අධිරාජ්‍යයාගේ සමයේදී කොරියාවෙන් බෞද්ධ ග්‍රන්ථද බුදුරුවක්ද රැගෙන දූත පිරිසක් ජපානයට පැමිණෙනවා. මොනොනොබේ වංශාධිපතීන් මොවුන්ට විරුද්ධ වූ අතර සෝගා වංශාධිපතීන් පක්ෂ වෙනවා. බිදත්සු රාජ්‍ය සමයේ කොරියාවෙන් විශේෂ දූත කණ්ඩායමක් පැමිණි බව සඳහන් වෙනවා. ඒ දූත කණ්ඩායමට භික්ෂූන් තෙනමක් ප්‍රතිමා ශිල්පියෙක් විහාර ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක් ඇතුළත් වෙනවා. සෝගා වංශයේ නායකයා වූ සෝගා ඉනන්තේගේ පුතා උමකෝ සෝගා බුද්ධ ධර්මයේ ප්‍රිය කරනවා. ක්‍රිස්තු වර්ෂ 565 587 අතර කාලයේ පාලනය කළ යොමෙයි අධිරාජ්‍යයා මරණාසන්නව සිටියේදී බුදුදහම වැළඳ ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 592 628 කාලයේ සිටි සුයිකෝ කුමරියගේ පුත් උමයාදෝ කුමරු බුදු සමය ප්‍රිය කරනවා. ශෝතෝ කුතයිෂි නමින් ප්‍රසිද්ධ වූ උමයාදෝ කුමරු ජපන් ඉතිහාසයේ නොමැකෙන චරිතයක්. ජපන් ඉතිහාසයේ තුමා හඳුන්වන්නේ ශෝතෝ කුතයිෂි කියලා. ජනතාවගේ දැනුම වර්ධනය සඳහා මෙම කුමරු පාසල් ආරම්භ කරනවා. ඊට අමතරව නොඑක් සමාජ සුබ සාධන සෞඛ්‍ය අධ්‍යාපන කාර්යයන් ඉෂ්ට කරනවා. මේ පාඩම තුළින් දැනට සාකච්ඡා කළ කරුණු සැකවින් අපි මේ විදිහට සටහන් කරගත්තා. ඒ කරුණු ටික සටහන් කරගත්තොත් දුවදරුවන්ට මේ මතක තබා ගැනීම ලොකු පහසුවක් වෙනවා. එහෙමනම් දුවදරුවනි අදට નિયમિત පාඩම් මාලාව අපි මෙතකින් අවසන් කරනවා. නැවත මේ පාඩමේම තවත් පාඩම් කොටසක් තුලින් අපි හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලක දහම් පාසල් අධ්‍යාපනය.